සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක ඔබ එකතු වෙන්නේ. පින්වතුනි, ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ උතුම් ධර්මානුශාසනාව තුළ ඔබේ ජීවිතේ බයක්, තැතිගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක්, ජීවිතේ යම්කිසි බය බිරාන්ත භාවයක් ඇතිවෙච්ච වෙලාවක, තැතිගත් වෙලාවක එක පාර්ට මොකක්ද කරගන්නේ කියලා හිතාගන්න බැරුව අසරණ වෙච්ච වෙලාවක අපි කුමක් සිහි කළ යුතුද? අපේ හිතේ බය තැතිගැනීම යටපත් කරගන්න කුමන ආකාරයේ ධර්ම කාරණා අපි මෙනෙහි කළ යුතුද? අද මේ ධර්මානුශාසනාව තුළ අපි කතා කරන්නේ ඊටාම වැදගත් එවැනි කාරණා කීපයක්. අපි දන්නවා ජීවිතේ මරණ මංචකේ වේවා කවුරු වුණත්, රජෙක් වුණත්, සිටුවරයෙක් වුණත්, මහා බල සම්පන්න කෙනෙක් වුණත් ජීවිතේ අන්ත අසරණ වෙන, බය වෙන, ජීවිතේ යදින, අනේ මාව බේරගන්න, අනේ බුදු ඩොක්ටර් මට මැරෙන්න බෑ, අනේ මට සමාව දෙන්න කියලා සමහරු මරණ දණ්ඩනය ඉදිරි ඔබ දැකලා ඇති එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සු, සමහර වෙලාවට ජීවිතේ මරණ දඩුවම නියම වෙච්ච මිනිස්සු ඒ අන්තිම වෙලාවේ ජීවිතේ අදින ආකාරය බය වෙලා තැති අරගෙන සමහරුන් සිහිසුන් වෙලා ජීවිතේ අන්ත අසරණ වෙන වෙලාවල් එනවා. නොකල වැරදිවලට මිනිස්සු අහු වෙනවා. උසාවිවල වර්ධකරුවන් වෙද්දි සමහරු සිහිසුන් ඇදගෙන වැටෙනවා. සමහරු එහෙම පපුව හිරවෙලා මැරිල වැටෙන අවස්ථා තියෙනවා. ජීවිතේ සමහර වෙලාවට අමනුස්ස බියක්, සොර බියක්, විපත් බියක්, සතුරු බියක්, මේ වගේ බය තැති ගැනීම ජීවිතේ ඕනම වෙලාවක මනුස්සයෙක්ගේ ඇතිවෙන්න පුළුවන්. එවැනි ෂණිකව කෙනෙකුට මරණ බයක්, තැති ගැනීමක් ඇතිවෙච්ච වෙලාවක අපි මොකක්ද කළ යුත්තේ? ඔබ දන්නුව දජග්ග සූත්‍රය. මේ දජග්ග සූත්‍රයේත් බුදුරජාණන් වහන්සේ අපිට එවැනිම දේශනාවකින් පෙන්නලා දෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා, බියක්, තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇතිවෙච්ච වෙලාවක කුමක්ද කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. මේ දජග්ග සූත්‍රයට මාතෘකා වුණේ දෙව්ලොව සිද්ධ වෙච්ච සුරාසුර යුද්ධයක්. මේ මනුස්ස ලෝකෙ කෙලෙස් සහිත මිනිස්සු එක එක කණ්ඩායම් බෙදිලා අවියාවිධ හදාගෙන කෝලහල කරගන්නවා, යුද්ධ කරගන්නවා. දෙවියන් කියන්නේ පංච කාමයන් තුළ ජීවත්වෙන පිරිසක්. මේ මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට වඩා සැප සම්පත් වින්දත් දෙවියනුත් ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස,
කයට දැනෙන පහස මේ පංච කාමයන් තුළ තමයි සැපය සතුට සොම්නස හොයන් දෙවියන්ටත් බිය තැති ගැනීන් දැනෙනවා දුක සෝකයේ දැනෙනවා දෙවියෝත් හඬනවා වැලපෙනවා තැතිගන්නවා කාමලෝක ඉන්න පිරිසා මේ දෙවියන් අතරත් නිතර ආරවුල් ගැටුම් ඇති වෙනවා දෙව්ලොවත් ධර්මයේ සඳහන් වෙනවා දෙව්ලෝ මේ සුර අසුර කියන දිවිය කොට්ටාස දෙක අතර විටිං විට ඇතිවෙච් ආරවුල් යුද්ධ ගැන සඳහන් වෙනවා දිවිය මේ ගැටුම් මේ මනුස්සලෝක මිනිස්සු යුද්ධ කරගන්නවා වගේ නෙමෙයි දෙවියන්ගේ ස්වභාවයත් එක්ක දෙව්ලොව ඇතිවෙන මේ යුද්ධ ආරවුල්වල ස්වභාවේ සක්‍ර දෙවියන් තමයි සුර පිරිසේ සුර දෙවියන්ගේ ප්‍රධානය නායක දෙවියන් ඒ වගේම සක්‍ර දෙවියන්ගේ ප්‍රධානත්වයෙන් එවැනි යුද්ධ ඇතිවෙනකොට ඒ යුද්ධවලට නායකත්වය දෙන තවත් දේවතාවරන්න ප්‍රජාපති දෙවියන් වරුණ දෙවියන් ඊසාන දෙවියන් සක්‍ර දෙවියන් ඒ දිවිය පිරිස් අතර ඉන්න යුද සෙම්පති දේවතාවරු ගැන දජග්ග සූටි සඳහන් වෙනවා. ඒ වගේම අසුරයෝ අතර ධර්මය සඳහන් වෙනවා වේපචිත්ත කියන අසුර නායකය පහරාදකින අසුරේන්ද්‍රය ගැන ධර්මය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ධර්ම කරුණුවලදී උන්වහන්සේ දේශනා කරපු සූට්‍ර දේශනා තින පහරාද සූත්‍රය වගේ දේශනා මෙන්න මේ දිවිය පිරිස් දෙක අතර දෙව්ලොව නිරන්තරයෙන් ගැටුම් ආරවුල් ඇති වෙනවා. සමහර වෙලාවට සුර දෙවිවරු දිනනවා අසුරයන් පරදිනවා සමහර යුද්ධ ආරවුල්වලද අසුරයන් දිනනවා සුර දේවතාවරු පරදින අවස්ථා තියෙනවා. ජයග්‍රහණය හැමදාම ලැබෙන දෙයක් නෙමේ. එතකොට මෙවැනි යුද්ධ ආරවුල් ඇතිවෙනකොට දවසක් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ යුද්ධයකට දැන් සූදානන් වෙන දෙවිය පිරිස අතර තමන්ගේ දිවිය පිරිස මේ යුද්ධකට යන දිවිය සේනාව අමතලා මෙන්න මේ විදිහට සක්‍ර දෙවියන් ප්‍රධාන මේ යුද සෙම්පති දේවතාවරු තමන්ගේ දිවිය පිරිසට මේ විදිහේ කතාවක් කියනවා. ඒ තමයි දැ යුද්ධ යනකොට යුද පෙරමුණේ යුද භූමියේදී නුඹලට බයක් තැති ගැනීමක් ඇතිවෙන්න පුළුවන්. බිය තැති ගැනීම් ලෝමු ඩැහැ ගැනීම් ඇතිවෙන්න පුළුවන්. එවැනි වෙලාවක යුද පෙරමුණ එක පාර්ට බයක් ඇතිවුණොත් තැති ගැනීමක් ඇතිවුණොත් එවැනි වෙලාවක බය තැති ගැනීම නැති කරගන්න මෙන්න මේ විදිහට හිතන්. සක්‍ර දෙවියන් යුද පෙරමුණේ ඉදිරියෙන් ඉන්නවා කියන්නේ සක්‍ර දෙවියන්ගේ දජය ලෙල දෙනවා ඉදිරි. ඒ කාලේ දැන් අපි දන්නවා අද වනත් ඔබ හිතන්න අපේ රටේ මේ අතීතෙ තිවිච්ච 30 අවුරුදු යුද්ධේ මේ හමුදා සේනාංක ගත්තත් ඒ සේනාංකවලට අදාළ දජ තියෙනවා. එතකොට ඔබ දකින්න ඇති අපේ රටේ අතීතෙ මේ යුද්ධ ජයග්‍රහණත් සමඟ යම්යම් ප්‍රදේශ අත්පත් කරගත්තට පස්සේ ඒ සේනාංකාධිපතිවරු සේනාංක එකතු වෙලා ඒ රටේ දජය වගේම තමන්ගේ යුද සේනාංකයට අදාළ සේනාංක දජය පව ඔසවනවා. මෙන්න මේ සේනාංකෙ තමයි මේ ප්‍රදේශය අත්පත් කරගත්. ඒ වගේ තමයි දෙව්ලොවත් මේ යුද්ධයට යනකොට සක්‍ර දෙවියන් ඇතුළු සේනාවට නායකත්වය දෙන සක්‍ර දෙවියෝ යුද පෙරමුණේ ඉදිරියෙන් ඉන්නවා කියන සක්‍ර දෙවියන්ගේ දජය ලෙල දෙනවා ඉදිරි. ඊළඟට වරුණ දෙවියන් සේනාංකයක් අරගෙන සක්‍ර දෙවියන් වෙනුවෙන් යුද්ධයට ඉදිරියට යනකොට ඒ තමන්ගේ නායක සෙම්පති දේවතාවගේ දජය ඉදිරියෙන් ලෙල දෙනවා කියන්නේ තාම වරුණ දෙවියන් සටන් කාමීව යුද පෙරමුණේ ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේමයි ප්‍රජාපති දෙවියන් ඊසාන දෙවියන් ඒ අයටත් වෙන වෙනම දජ තියෙනවා තමන්ගේ සේනාංකයට අදාළ දජ. එතකොට සක්‍ර දෙවියන් තමන්ගේ දිවිය පිරිස සේනාව අමතල කියනවා මේ යුද පෙරමුණේ යුද්ධෙදි යම් කිසි බයක් ඇති ගැනීමක් ඇති වුණොත් ලොමුඩ හැ ගැනීමක් ඇති වුණොත් මේ සක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලන් අපේ නායක සෙම්පති දේවතාව සක්‍ර දෙවියන් ඉදිරියේ ඉන්නවා මම්මකොටද බයවෙන්නේ. අන්නේ විදිහට හිතල බය තැති ගැනීම නැති කරගන්න. බැරි වෙලාව සක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලන්න බැරිවුණොත් වරුණ දෙවියන්ගේ දජය තියෙනවත්. එහෙමත් බැරිවුණොත් ඊසාන දෙවියන් ප්‍රජාපති දෙවියන්. ඒ දෙවිවරුන්ගේ දජ දිහා බලන්න ඒ බලනකොට ඒ දජ ලෙල දෙනවා කියන්නේ තාම ඒ අය ජයග්‍රාහීව ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා මම්මොකටද බයවෙන්නේ මම්මොකටද තැතිගන්න කියලා තමන්ගේ බිය තැති ගැනීම නැති කරගන්න කියලා දෙවිවරු යුද්ධයට යන්න පෙර අනිත් දේවතාවරුන්ට උපදෙසක් දෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මනුලෝ වැඩ හිටියත් උන්වහන්සේට දෙව්ලොව සිද්ධ වෙන දේ මේ ළඟ වෙන දෙයක් වගේ දිවසින් දකින්න පුළුවන්. උන්වහන්සේට තියෙන දිබ්බ චක්කු.
දෙවියන් අතර සිද්ධ වෙන කතා බහ මේ ළඟ කෙනෙක් කතා කරනවා වගේ දිවිය කනින් දිබ්බ සෝතයෙන් අහන්න පුළුවන්. දෙව්ලොව බඹලොව දෙවියන් අතර සිද්ධ වෙන දේවල් බුදු ඇසින් දැකලා ඒවා අහලා ඒ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට දහම් දෙසනවා. එදා මේ සිදුවීම බුදුරජාණන් වහන්සේ යහගෙන ඉඳලා දම්සභා මණ්ඩපයේදී භික්ෂූන් වහන්සේලා රැස් කරලා මේ කතාව බුදුරජාණන් වහන්සේ වදාළ. දේශනා කළ කියන මහණෙනි, දෙවියන් කියන්නෙත් බිය තැති ගැනින් ඇති පිරිසක්. සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු තමන්ගේ සේනාවට එහෙම කිව්වට මොකද සක්‍ර දෙවියන් කියන්නෙත් කෙලෙස් සහිතයි. සම්පූර්ණයෙන් කෙලෙස් ප්‍රහාණය කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා ප්‍රජාපති දෙවියන් වුණත් ඊසාන දෙවියන් වුණත් වරුණ දෙවියන් වුණත් සක්‍ර දෙවියන් වුණත් කෙලෙස් සහිතයි කියන්නේ ඒ අයටත් බිය තැති ගැනින් ඇති වෙනවා. එහෙමනම් තමනුත් බිය තැති ගැනින් ඇතිවෙන ස්වභාවයෙන් ඉඳගෙන තමන්ට බියක් තැති ගැනීමක් ඇති වුණහම තමන් තවත් සිහි කරන්නේ බය තැති ගැනීම ඇතිවන කෙනෙක්ම නම් ඒක සාර්ථක ක්‍රමයක් නෙමේ. මහණෙනි, නුඹලාට ඔය වගේම මගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේ කෙලෙස් සටන ජයගන්න කැලෑවල වනාන්තරවල හුදකලා බණ භාවනා කරනකොට ආරණ්‍යවල කුටිවල කොහේ හිටියත් තමන්ගේ ජීවිතේ විටින් විට බිය තැති ගැනීම ඇතිවෙන්න පුළුවන්. සමහර වෙලාවට අමනුස්ස බයවල් ඇති වෙනවා, මරණ බය ඇති වෙනවා, තැතිගන්නවා, භාවනා කරනකොට නොයෙක් අනතුරු විපත් ඇති වෙනවා. සමහරලාට සොර කණ්ඩායමකට ගොදුරු වෙන්න පුළුවන්, හොර හතුරන්ගෙන් විපත් ඇති වෙන්න පුළුවන්. කොහේ හරි තනියෙන් කැලේක ඉන්නකොට, භාවනා කරනකොට, කුටියක ඉන්නකොට, සක්මන් කරනකොට කොතනදි හරි මහණෙනි, නුඹලාගේ ජීවිතේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ගිහි ශ්‍රාවකයන්ට වේවා. ඔබ හිතන්න ඔබේ ජීවිතය තුළ කොච්චරනම් ඔබ බය වෙලා ඇද්ද, තැති අරගෙන ඇද්ද. සමහරලාට පපුව අල්ලගෙන එහෙම බිම ඉඳගන්නවා, ඇඟ වෙවුලනවා, දුවාගන්න බැරි වෙනවා, කකුල් හිරි වැටෙනවා, පණ නැති වෙනවා. ජීවිතේ මේ වගේ බය තැති ගැනීම ඇතිවෙච්ච වෙලාවක සිහි කරන්න ඕන බිය තැති ගැනීම නැති කෙනෙක්ව, බය වෙන කෙනෙක්ව, තැතිගන්න කෙනෙක්ව සිහි කළා හරියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මගේ ශ්‍රාවකයන්ට බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා, බයක් තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේව සිහි කරන්න. උන්වහන්සේ බිය තැති ගැනීම නැති වෙච්ච කෙනෙක්. රාග ද්වේෂ මෝහ සම්පූර්ණයෙන් කෙලෙස් සහිතව, ආශ්‍රව සහිතව ප්‍රහාණය කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේලා බිය වෙන්නේ, තැතිගන්නේ නෑ. බුදුහාඳුරු දේශනා කරන එක තැනක අහස ගුගුරලා ගියත්, පොළොව දෙදරා ගියත්, ළඟ ළඟ හෙන පිපුරුවත් බුදුරජාණන් වහන්සේලා කෙලෙස් වලින් රැකවරණයක් හොයන්නේ නෑ. කෙලෙස් ප්‍රහාණය කරගත්තයි. උන්වහන්සේලාට බිය තැති ගැනීම ඇති වෙන්නේ. දැන් බලන්න, උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියයි වීරියයි කෙලෙස් ප්‍රහාණය වෙන්න පෙර බෝධි මූලයේ චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටින වෙලාවේ ඒ වෙනකොට උන්වහන්සේ බුදු වෙලා හිටියේ නෑ. සම්බුද්ධත්වයේ පිණිස වජිරාසනය මත වාඩි වුණා විතරයි. මගේ ශරීරයේ සම්මස් වියලේවා, ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද, ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න නැතුව මැරුණත් නැකිටින් නෑ කියන අධිෂ්ඨානයෙන් එදා උන්වහන්සේ වජිරාසනය මත වැඩ සිටිය. ඒ වැඩ සිටින වෙලාවේ කලබල වුණේ වසවර්ති මාරය, කාම ලෝකයට අධිපති වසවර්ති මාරය. තනියෙන් නෙමෙයි, දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන, මහා සේනා මවාගෙන, ගිරි මේකලාකෙ නැතුපිට නැගලා උන්වහන්සේට ඇතිකරපු බිය තැති ගැනීම සාමාන්‍ය කෙනෙක් නම් බයේ එහෙම ඇදගෙන වැටෙනවා, පැනල දුවනොස් මැරිල වැටෙන්න්න පුළන් බයට සාමාන්‍ය කෙනෙක්. උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය, උන්වහන්සේ ජීවිත පූජා කරලා තිබුණේ ධර්ම අවබෝධය වෙනුවෙන්. මගේ ශරීරයේ සම්මස් වියලෙනවන වියලෙත්වා, ඇටනහර පමණක් මෙතන ඉතිරි වුණත් ඒත් කමක් නෑ, ඉතිරි වේවා. පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත්ත යුතුද, මැරුණත් මේ ආසනෙන් ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න නැතුව මන් නැකිටින්නේ. ධර්මාවබෝධය වෙනුවෙන් ජීවිතයේ පූජා කරලයි වජිරාසනය මත වැඩ සිටි. එදා වසවර්ති මාරය සේනා පිරිවරාගෙන මහා බියජනක හඬ ඇති කරනවා. ළඟළඟ භයානක සබ්ද හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇහෙනවා. ගස් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයංකාර හඬ ඇහෙනවා. ගල් පෙරලීගෙන එනවා, කඳු පෙරලෙනවා.
මේ වගේ භයානක සද්ද ඇහෙනකොට වෙන කෙරෙන්න හැරිලා හරි බලනවනේ මොකද්ද මේ මොකද්ද සද්ද කියලා තැතිගන්න. උන්වහන්සේ නෙමෙයි ඒ ඉරියව්වෙන් දැඩි අධිෂ්ඨානෙම වැඩ සිටියා. උන්වහන්සේ දෙසට ඊතල වරුසාවක් ගල් වරුසාවක් ඒකක්කත් උන්වහන්සේගේ ශරීරයට හානියක් නොවී දෙපසට ඇද හැලෙනවා. අවසානයේ වසවර්ති මාරයා ගිරිමේ කලා කියෙන ඇතුපිට නැගල ළඟට මැවිල්ලා මහා දරුණු විදිහට අනකරා. වහාම ඔතරින් නැකිටින්න. මමයි කාමලෝකය අධිපතිය. මගේ අවසරයක් නැතු ඔබහන්සේට ඔතන වැඩයින්න අයිතියක් නෑ වහාම නැකිටින්න කිය. ඔබහන්සේට ඔත්තන වැඩයින්න අයිතියක් තියෙනවන මට ඔප්පු කරන්න කිය. ඒ වෙලේ මේ මහා බියජනක හඬ ඇතිවෙන්නකොට කෙලෙස් සහිත දෙවරු පවා පලාගයා කෙන බී කවුරුත් නෑ උන්වහන්සේට ඒ වෙලාව. තමන් වහන්සේ සසර පුරපු පාරමී ධර්ම සිහි කරලා. මහ පොළොවට ශ්‍රී හස්තය තියලා දිවුරුව. පොළොව ගිගුරුම් දෙමින් කම්පාවුනයි වෙලා. ඒ වෙලා වසවර්ති මාරය ඇතුළු සේනා සීසීකට බියේ පලාගයා කිය. ඒ නිසා බිය තැති ගැනීන් ඇතිවෙනවා ඕනම කෙලෙස් සහිත කෙනෙකුට. අපේ බෝසතාණන් වහන්සේ අධිෂ්ඨාන ශක්තියෙන් ඒ තරම් බිය ජනක වෙලාවක පවා එදා වජිරාසනය මත වැඩ සිටියා නං උන්වහන්සේ කෙලෙස් ප්‍රහාණය වුණාට පස්සේ. රාග දවේශ මෝහාදී සියලු ක්ලේෂයක් ආශ්‍රව සහිතවම බෝධිමූලි ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වනාට පස්සේ. උන්වහන්සේට අපි කෙනවා අරහං රාග දවේශ මෝහාදී සියලූම කෙලෙසුන් ප්‍රහාණය කරගත්ත කෙනෙක්. අරහන් නම්වනසේක් උන්වහන්සේ කාටනං ආයි තැතිගන්නද කවුරු නිසා බයවෙන්නද. මොන හේතුවකට උන්වහන්සේවත් තැතිගන්නේ නෑ. අර නාලාගිරි හස්තිය පොලෝ පෙරලගෙන මහා දරුණු හඬ ඇති කරගෙන. මිනිස්සු සීසීකට දිව්ව කෑ ගගහ දරුව වඩාගෙන තමන් ඉදිරියට මුණගැහෙන ඕනම කෙනෙක් මනුස්සෙක් නං උත්සල පොලේ ගහනවා පාගනවා පොඩි පොඩි කඩ ලෑලි කුඩු කරනවා ගස් පෙරලගෙන ඉදිරියට එනකොට අවසානයේ බුදුරජාණන් වහන්සේට කී දෙනෙක් නං අනේ ස්වාමිනියෝය පාරි වඩින්න එපා අර හස්ති අයිනවා ඉක්මනට අයින්වෙන්න වෙන පාරකින් යන්න උන්වහන්සේ මේ හැරුණෙවා. අවසානයේ මේ හස්තිය ළඟට එනකොට ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට තියෙන හිතවත්කම ආදරයේ ගෞරවේ නිසාම ආනන්ද හාමුදුරු කල්පනා කරා තතාගතයන් වහන්සේට විපතක් වෙන්න පෙර මගේ ජීවිතයේ පූජා කරනවා කියලා ආනන්ද හාමුදුරු ඉදිරියට ගියා. බුදුරජාණන් වහන්සේ ඉරදියෙන් ආනන්ද හාමුදුරු හිටගත්ත තැන පොළොවත් එක්කම ආනන්ද හාමුදුරු පස්සට කරා කියන ඉරදී. අර හස්තියට ශ්‍රී හස්තේ දිගු කරලා කතා කරා. ඇතාට තේරෙන භාසාාවෙන් හස්තියට වැටහෙන විදියට බුදු හාන්දුරු ගාථාවක් කිව්ව. මා කුංජර නාග මාසදු දුක්කංහි කුංජර නාග මාසදු. මහා හස්ති රාජය නුඹ මේ තතාගතයන් වහන්සේ නැමති මහා හස්තිය එක්කද මේ හැප්පෙන් හදන් නුඹට දුක්විදින්න වෙයි මහා දුකකට පත්වෙයි හිත පහදවාගන්න. අර හස්තියට තේරුණා. දන ගහගෙන හොඩවැල උත්සගෙන උන්වහන්සේට ගරු කරලා එහෙම හිස බිමතියාගෙන බුදුරජාණන් වහන්සේට ගෞරෝ දැක්ව. එතකොට අපිට පේනවා එවැනි මහා භයංකාර මොහොතක පවා. සාමාන්‍ය මිනිස්සු බියේ තැතිගන්න වෙලාවක පවා තැතිගැනීමක් නැතුව බියක් තැතිගැනීමක් නැතුව වැඩ සිටිය ලෝතුරා බුදුරජාණන් වහන්සේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට. ජීවිතේ යම් දවසක බයක් තැතිගැනීමක් ලොමු ඩැහැගැනීමක් අසරණකමක් ඇති වුණු. බුදුරජාණන් වහන්සේව සිහි කරා. ඒ වෙලාවට මම සරලගේ බුදුරජාණන් වහන්සේ අරහං රාග දවේශ මෝහ ප්‍රහාණය කරගත්ත කෙනෙ. මම සරණගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ගුරූපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත කෙනෙ. මම සරණගේ බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න. උන්වහන්සේගේ අවබෝධය චරණ කියන්න අවබෝධයට ගැලපෙන සිල්වත්කම. පුප්පේ නිවාසානුස්සති ඥානයේ චුතූපාත ඥානය ආසවක්කේ ඥානය දිබ්බ චක්කු දිබ්බ සෝත පරචිත්ත විජාරණ ඥාන ඉරදිවිද ඥාන අනන්ත බුද්ධ ඥානයන්ගේ යුක්තයි. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය මේ වැනි දස බල ඥාන තෙසැත්තෑ ඥාන සූවිසි ප්‍රත්ති ඥාන අනන්ත බුද්ධ ඥානයන්ගේ යුක්තයි විද්‍යා. ඒ අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයක් ඇති චරණ ධර්මයන්ගේ යුක්ත කෙනෙ විද්‍යාචරණ සම්පන්.
සුගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ සුන්දරම නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනෙ. ලෝකවිදු උන්වහන්සේ මේ මනුස්ස ලෝක ගැන මනුස්්‍යයන් ගැන විතරක් නෙමේ. දෙව්ලෝ ගැන දෙවියන් ගැන බ්‍රහ්ම ලෝක ගැන සතර අපාය ගැන නිරේ ඉන්න නිරි සතුන්ගේ ස්වභාවය ගැන ප්‍රේත ලෝක ප්‍රේතයන් ගැන අසුරාපාය අසුරයන් ගැන දස දහසක් ලෝක ධාතුවලම ඉන්න සත්වයන් ගැන කෝටි ලක්ෂයක් සක්වල සත්වයන් ගැන අනන්ත සක්වල ගැන අවබෝධඥානයකින් යුක්තයි. සියලු ලෝකයන් අවබෝධ කරලා සියලු ලෝකයන්ගෙන් මිදිච්ච කෙනෙක් ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්ම සාරති අකීකරු දෙව් මිනිසුන් නිවන පිණිස දමනය කරන්න හික්මවන්න දක්ෂම කෙනා. එරදි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරය ඕනම කෙනෙක්කො නිවන පිණිස හික්මෝල දමනය කරන්න දක්ෂයි. අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන සත්තා කියන ශාස්තෘන් වහන්සේ කාටද දේව මනුස්සාන දෙව් මිනිසුන්ගේම ශාස්තෘන් වහන්සේ දෙවියන්ටත් නිවන් මඟ පෙන්නල දෙන බුදුරජාණන් වහන්සේ. මේ ලෝකෙ මිනිසුන්ටත් නිවන් මඟ පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ගේම ශාස්තෘන් වහන්සේ. බුද්ධ කියන්න අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරනවා. මහා කරුණාවෙන් ගුරු මුෂ්ටියක් කියල දෙයක් තමාගේ කොටස ගුරුවරයාගේ කොටස කියලා. යමක් සඟවාගන්න නැතුව නිවන් අවබෝධය පිණිස දේශනා කළ යුතු යමක් ඇද්දේ සියල්ල මහා කරුණාවෙන් දේශනා කර. භගවා මේ ලෝකෙම පහළවෙච්ච පින්වන්තම කෙනා භාග්‍යවන්තම කෙනා භගවා මෙන්න මේ බුදුගුණ ටික ඉතිපිසෝ ගාථාව සඳහන් දැන් අපි දන්නවා පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියන්නේ නමයකට සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට තේරුම් ගන්න වටහා ගන්න පුළුවන් ප්‍රමාණයට ඒ බුදුගුණ හකුලවලා අපේ නුවනේ ප්‍රමාණයට මේ විදිහට හිත පහදවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. බුදුගුණ අචින්ත්‍යයි. බුද්ධ විෂය අචින්ත්‍යයි. සාමාන්‍ය මනුස්සෙකුට හිතල අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරන මහනෙනේ තවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් පුරාම ආවිෂ ඇති බුදු කෙනෙක් වෙන කිසිම ධර්ම කරුණක් දේශනා නොකර බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පමණක්ම දේශනා කරත් එක දිගට මහනෙනි කල්පය අවසන් වෙනවා මිස බුදුගුණ අවසන් වෙන්නෑ කියෙන්. එහෙම නං හිතන්න අපි මේ මොනවද දන්න කියලා. අපි මේ දන්නේ ඉතාම ස්වල්පයයි බුදුගුණ කියලා අපි දැනගෙන ඉන්නේ මේ ඉතාම ස්වල්පයයි. ඒ දන්න ස්වල්පය පවා හිත පහදවා ගත්තොත් ලැබෙන විපාකත් අචින්තයයි. බුදුගුණ අචින්තයයි අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදුගුණ ගැන කෙනෙක්ගේ හිත පැහැදුනොත් ලැබෙන විපාකයක් අචින්තයයි. අන්නේ නිසා දන්න ප්‍රමාණයට එක බුදුගුණයක් හරි හොඳට නිතර සිහි කරන්න දක්ෂවෙන්. බුදුරජාණන් වහන්සේ වදල මහනෙන යම් දවසක යම් තැනක ජීවිතේ බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් අසරණ භාවයක් ඇතිවෙච්ච වෙලාවක බුදුගුණම හිතන්. බුදුරජාණන් වහන්සේව සිහි කරනකොට හිත රාගෙන් යටපත් වෙන්න. දවේශයෙන් යටපත් වෙන්න මෝහෙන් යටපත් වෙන්න. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සද්ධාව වැඩෙනවා. ඒ සද්ධාව තුළ හිත එකක වෙනවා. බුද්ධානුස්සතිය හිත පිහිටනවා. බිය තැති ගැනින් නැති වෙලා යන. අන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සගේ ශ්‍රාවකයන් වන අපිට පෙන්නපු දේ දැන් ඔබේ ජීවිතයේ ඔබට බයක් ඇතිවෙච්ච වෙලාක් තැති ගැනීමක් ඇතිවෙච්ච වෙලාක් ලොමු ඩැහැ ගැනීමක් ඇතිවෙච්ච වෙලාව. ඔබ කළ යුත්තේ බුදුගුණ හිතන්න බුදු හාමුදුරංග මෙනෙහි කරන්නේ වෙලාවට. අප හිතමු අපේ ඥාතියෙක් බයවෙලා තැතිගත්ත වෙලාවක් තියෙන. ඩෙඩෙක් ගැන හිතන් මරණාසන්න වෙලාවක් අපි දකිනවා සමහරු මරණාසන්න වෙලාවට වෙවුලනො. අනේ මට මැරෙන්ඩ බෑ අනේ දරුවනේ මාව බේර ගනිල්ලා. අනේ මට බයයි බයයි කියන. ඔබහල ඇති ඔය වගේ දේවල් ඕන තරම්. එවැනි වෙලාවක අපට ඒ බිය තැති ගැනීමෙන් හිත මුදවන්න පුළුවන් උතුම්ම ප්‍රතිකර්මය තමයි උපදෙස තමයි බුදුගුණ සිහිකරවන එක. ඒ වෙලාවට බුදුගුණවල හිත පිහිටවන්. ඔබහරි ළඟඉඳගෙන ඔබේ අම්ම තාත්තනම් බුදුගුණ ටික කියන්න කනට කරලා හරි. බයවෙන්න එපා බුදු හාමුදුරන්ව සිහි කරන්න. මෙන්න මේ විදියට හිතන්න අම්මා. මේ විදියට හිතන්න තාත්තා කියලා ළඟ ඉඳගෙන ඒ අයට බුදුගුණ සිහි කරවන්න.
මරණ මංචකයේ බුදුගුණ සිහිකරා කියන්නේ දහසක් අකුසල් යටපත් වෙලා ඒ සද්ධාව බලවත්වෙනවා. පිංහතුනේ මාර්ග පල ගැන නෙමෙයි මේ කතා කරන්න. අඩුගානි සෝවාන් වෙලා හිටියත් ඒ කාන්තෙන් සුගතිය සතරාපායෙන් සදහටම මිදිලා. සෝවාන් වෙච්ච කෙනා ගැන අපි කවුරුත් දන්නවා එයා බුද්ධය අවිච්චප් ප්‍රසාදී. දම්මේ අවිච්චප් ප්‍රසාදී සංගේ අවිච්චප් ප්‍රසාදී. සෝවාන් පලට පත්වෙද්දීම තුනුරුවන් ගැන අච්චල සද්ධාවෙන් යුක්තයි. එතනින් මෙහා සාමාන්‍ය පෘතජ්ජන ජීවිතය ගත කරන මාර්ග පල නොලවපු සාමාන්‍ය මනුස්්‍යයාට පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙනී මරණ මංචකේ සද්ධහා මාත්‍රයක් ඇති වුණා. බුදු හාන්දුරුව ගැන ප්‍රේම මාත්‍රයක් හිතේ ඇති වුණත්. මයි සද්ධහා මත්තං පේම මත්තන් සබ්බේතයේ සග්ග පරායම. බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහා මාත්‍රයක් යන්තන් හිතේ බලවත් වනත්. ප්‍රේම මාත්‍රයක් ඇති වුණත් ඒත් ඇති අකුසල් යටපත් කරගෙන සුගතිගාමී වෙන සබ්බේතයේ සග්ග පරායන ඒ සියලු දෙනා බුදුගුණ සිහිකිරීමේ පිනෙන් සුගති පරායන වෙනවා. මේවා බුද්ධ වචන සත්‍යයක්. ඒ නිසා පිංහතුනේ මරණාසන්න කෙනෙකුට ලෙඩවෙච්ච කෙනෙකුට බයවෙච්ච කෙනෙකුට තැතිගත්ත කෙනෙකුට ජීවිතය යම අසරණ වෙලා බයයි කියලා අසරණ වෙච්ච වෙලාවක කළ යුතු දේ තමයි බුදුගුණ සිහිකරෝන එක. ඔබට ජීවිතේ වැනි දෙයක් දැනෙනවනම් ඔබත් බුදුගුණ සිහිකරන්න. ඔබේ හිතමිත්‍රයෙක් යාළුවෙක් ඥාතියෙක් හිතවතෙක් දෙමව්පිය කාට හෝ බිය තැති ගැනින් ඇතිවිච්ච වෙලාවක කළ යුතු දේ තමයි බුදුගුණ මෙනෙහි කරන එක. ඊළඟට මේ දජග්ග සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි කෙනෙකුට එක පාරටම බුදුගුණ සිහිකරගන්න කලවලට අමතක වෙන. එවැනි වෙලාවක ධර්මී ගුණ හිතන්. යාට ඒ වෙලාවට එක පාට බුදුගුණ සිහිවුන් නැත්නම් ධර්මය ගුණ වසයෙන් හිතන්. ධර්මී කියන්නෙත් බුදුරජාණන් වහන්සේගේම හදවතේ පැනනැගිච්ච ඒ උතුම් බුද්ධ වචන. බුදුරජාණන් වහන්සේ පවා ගුරු තනතුරේ පිහිටවා ගත්තේ තමන් අවබෝධ කරගත් ඒ උතුම් ධර්මස්කන්ධයයි. අවුරුදු 45ක් පුරා ඒ උතුම් ධර්මය ලෝකෙට දේශනා කරලා. පිරිනිවන් පාන වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ආනන්දය අද රාත්‍රී තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු නුඹලාගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ මෙන්න මේ අවබෝධ කරගත් ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්තෘත්වයට පත් කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව. ඒ නිසා බයක් තැති ගැනීමක් ඇතිවුණොත් හිතන්න මේ උතුම් ධර්මයෙන් තමයි මේ ලෝකෙ සත්වයා බිය තැති ගැනීම නැති කරගත්තේ. කෙලෙසුන්ගේ මිදුනේ ඒ උතුම් ධර්මය සාක්කාතයි කාන්තෙන් මනාකොට දේශනා කරන ලද ධර්මය. ආදි කල්්‍යාන මජ්්‍යයේ කල්්‍යාන පරියෝසාන කල්්‍යාන මුල මැදාග පිරිසිදු සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත කල්්‍යාන ධර්මයන් මේ. සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසිති පිරිසිදු නිවන් මගම දේශනා කරපු උතුම් ධර්මයක් මේ. අන්නේ ධර්මී ගුණ හිතන්න මේ ධර්මී කාන්තේ ස්වාක්කාතයි. සන්දිිට්ටිකයි මේ ජීවිතයම අවබෝධ කරන්න පුළුවන් උතුම් ධර්මය. අකාලිකයි ඕනම කාලෙකට පොදුයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙ කවුරු හරි මේ ධර්මය අවබෝධ කරාද ඒත් සීල සමාධි ප්‍රඥාවටල ආර්යෂ්ඨායික මාර්ගය ගමන් කරලා මයි. අද වර්තමානි කෙනෙක් මේ උතුම් ධර්මය අවබෝධ කරනවාද ඒත් වෙඩ පාරක ගිහිල නෙමෙයි. සීල සමාධි ප්‍රඥා වඩාගෙන ඒ උතුම ඒ කායින නිවන් මඟ අනුගමනය කරලාමයි. අනාගත ලෝක යම් කිසි කෙනෙක් මේ උතුම් ධර්මයෙන් ප්‍රතිඵල ලබනවාද එයාටත් වඩන්න තියෙන ඒ කායිනු අයම් භික්කවේ මක්ගෝ මේ එකම මාර්ගය මේ ආර්යෂ්ඨායික මාර්ගය ඒතේතේ උබෝවන්තේ අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා තථාගතයන් අභිසම්බුද්ධා මේ කාමසු කල්ලිකානු යෝගය අත්ත කියල මතානු යෝගය කියෙන අන්ත දෙකෙන් තොර මධ්‍යම් ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විශේසිෙන් අවබෝධ කරගත් මේ මාර්ගය තුළින්මයි වර්තමානෙත් කෙනෙකුට නිවන් දකින්න තියෙන මාර්ගය අනාගතෙත් ඒකයි අකාලිකයි. ඒහි පස්සික ඕනම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන්. ඒව බලව ඒහි පස්සිකෝ ඕනම කෙනෙකුට පිට ඉනං විවේචන කර කර ඕක හරියනවාද කිය කිනීමේ ඇවිල්ල බලන්න ඕනම කෙනෙක්. ප්‍රතිඵල ලැබෙන හැටි ඇවිල්ලා විමසලා අත්දැකලා ඒ ධර්මය හැසිරෙන්න අන්න ප්‍රතිඵල ලැබෙන්නේ යාට ඒහි පස්සිකෝ. කොහොමද බලන්නේ ඕපනයිකෝ තමා තුළින් දකින්න තියෙන බාහිරින්නෙමේ
අනුන් තුළින් බාහිරින් දකින දෙයක් නෙමේ මේ ධර්මය අවබෝධ කරන්න තියෙනෙ තමා තුළින් ඕපනයිකෝ තමා තුළින් අවබෝධ කරන්න තියෙන. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි ප්‍රඥාවන්ත කෙනා තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඥෝහි නුවන ප්‍රඥාව වැඩි අය මේ ජීවිතේම වීරවල රහත් වෙනවා. ඊට ටිකක් අඩු කෙනා තම නැන පමණින් අනාගාමී ඵලයේ දක්වා යන සමහරු සකදාගාමීන සමහරු සෝවාන් වෙනවා සද්ධානුසාරි ධම්මානුසාරි තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. මේ ධර්මයේ ගුණ හිතන්න බයක් තැති ගැනීමක් ඇතිවිච්ච වෙලාවට මේ උතුම් ධර්මයෙන් නේද මේ ලෝකෙ සත්වයන් බිය තැති ගැනීම නැති කරගත්තේ. ඒ උතුම් බුදුමුවින් දේශනා කරපු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඒ කාන්තින් ස්වාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඥෝහේ කියලා ධර්මය ගුණවස්සයෙන් හිතන් අන්න එතකොට බිය තැති ගැනීම නැති වෙලා යනවා. අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට බය තැති ගැනීම නැති කරගන්න පෙන්නපු ඊළඟ ක්‍රමේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලාට හදිස්සියේවත් ධර්මය සිහි කරගන්න බැරි වෙනවා. බුදුහාමුදුරන්ව සිහි කරගන්නත් අමතක වෙනවා බය තැති ගැනීමත් එක්ක ධර්මය සිහි කරගන්නත් අමතක වෙනවා. එවැනි වෙලාවක ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් හිතන්න. මේ උතුම් ධර්මය අවබෝධ කරගත්ත බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ කාගේ ශ්‍රාවක සංඝයාද භගවතෝ ශ්‍රාවක සංඝෝ භාග්‍යවන්තු වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. ඥාය පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥාය පටිපන්නයි. සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නයි. ඒක තේරුම තමයි සුපටිපන්න රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කිරීම පිණිස මහන්සි ගන්න පිරිසක්. උජුපටිපන්න උජු මාර්ගයේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන පිරිසක්. ඥාය පටිපන්න ප්‍රඥාව චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිරිස ප්‍රඥාව දියුණු කරන පිරිසක්. සාමීචි පටිපන්න අවබෝධ කරගත් ධර්මය මේ ලෝකෙස් අන් සත්වයන් ගැන මහා කරුණාවෙන් ඒ අයට කියල දෙන පිරිසක්. සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඊ අධිදන් චත්තාරි පුරිස යුගානි යුගල 4යි. අට්ට පුරිස පුද්ගලා පුද්ගලයෝ 8 දෙනයි. ඒ ශ්‍රාවක සංඝයා යුගල වශයෙන් ගත්තෝ සෝවාන් මාර්ග ඵල එක යුගලයක්. සකදාගාමී මාර්ග ඵල අන තව යුගලයක්. අනාගාමී මාර්ග ඵල තවත් යුගලයක්. අරහත් මාර්ග ඵල තව යුගලයක්. එතකොට යුගල වශයෙන් ගත්තොත් 4යි. වෙන්වෙන්ව ගත්තොත් අට්ට පුරිස පුද්ගලා පුද්ගලය වශයෙන් ගත්තොත් 8 දෙනයි. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. අරහත්වයේ පිණිස මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේලා. තනි තනියෙන් ගත්තොත් අට්ට පුරිස පුද්ගලා පුද්ගලයෝ 8 දෙනයි. ඒ අය ආහුනෙය්‍යන් පාහුනෙය්‍යන් දක්කිනෙය්‍යන් අංජලි කරණෙය්‍යන් ගමට වැඩම කරොත් ආගන්තුකයන් වශයෙන් වැඩම කරපුවාම දන් පැන් සකස් කරලා පූජා කරන සුදුසුයි. ආගන්තුක සත්කාර කරන්න සුදුසුයි. අංජලි කරණය ඇගිලි බැඳ වන්දනා කරන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක් එත්තන් ලෝකස් මේ ලෝකෙට පහළ වෙච්ච පින් කෙතක්. එතකොට මෙන්න මේ ගුණ ටික මේ බුද්ධ ශාසනය තුළ වැඩ හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ආනන්ද නන්ද රාහුලාදී මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පටන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ බුද්ධ ශ්‍රාවකයන් ගැන තේර තේරී ගාථාවල සඳහන් තොරතුරු මේවා කියවලා හිත පහදවාගෙන බියක් තැති ගැනීමක් ඇතිවෙච්ච වෙලාවක සංඝ ගුණ හිතනවා ශ්‍රාවක ගුණ හිතනවා මහරහතන් වහන්සේලාව ගුණ වශයෙන් සිහි කරනවා. අන්න එතකොට අර බය තැති ගැනීම ලොමු ඩැහැ ගැනීම නැති වෙලා හිත සාන්ත තැම්පත් බිය තැති ගැනීමෙන් මිදිච්ච මනසක් බවට පත්වෙන. බලන්න බුදුරජාණන් වහන්සේ අර දෙව්ලොව සුරාසුර දෙවියන් අතර යුද්ධයක් ඇතිවෙන්න ගිය වෙලාවේ. කෙලෙස් සහිත දෙවිවරු අනෙක් කෙලෙස් සහිත දිව්‍ය සේනාවට කියනවා
බයක් තැති ගැනීමක් ඇති වුණොත් අපි ඉන්නවද කියලා අපේ මේ දජ දිහා බලලා මේ නායක සෙම්පති දේවතාවරු ඉස්සරහා ඉන්නවනේ කියලා එහෙම බය නැති කරගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවියන් කියන්නෙත් කෙලෙස් සහිතයි. ඒ අයටත් බිය තැති ගැනීම දැනෙනවා. දෙවියොත් පලා යනවා. තැති ගන්නවා. දෙවියන්ටත් බිය තැති ගැනීම දැනෙනවා. මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන ඔබලාට මේ ධර්ම මාර්ගය වඩනකොට දැන් භික්ෂූන් වහන්සේලා ගත්තොත් ඒ කාලවල ගොඩාක් හුදකලා වනාන්තර මහා කැලේවල් වල සමහරු දූතාංග සමාදන් වෙලා සෝසානිකාංගය කියලා මේ සොහොනේ ඉන්නවා. මේ මලමිනී වල්ලා තියෙන සොහොන් වල ඉන්නවා. ඊළඟට බොහෝ අය ඒ කාලේ පාංශකූල රෙදි හැටියට මිනිය ඔතලා දාලා තියෙන රෙදි කෑරින්නේ ගෙනහිල්ලා මහලා හොදලා සිවුරක් හදාගෙන මේ වැදගත්තේ පාංශකූල චීවරයක් හැටියට. එතකොට සමහරෙකුට මේව බය හිතෙනවා. තැති ගන්න අවස්ථා එනවා. ධර්මයේ සඳහන් වෙනවා ඔය වගේ පාංශකූල චීවරයක් ගන්න ගිය අවස්ථාවක සිදුවීම. මේක විනය පිටකේ තියෙනවා. බලන්න මේ සිදුවීම් වල හැටි භික්ෂුවක් අමු සොහනකට ගියා තමන්ට සිවුරක් හදාගන්න සුදුසු රෙදි කෑල්ලක් ගන්න හිතාගෙන. යනකොට මේ සොහොනට එදා ගෙනහලා දාපු මලමිනියක් තියෙනවා. තාම අලුත් මලකුණක් කුණු වෙලා නැහැ. මේ මලමිනිය ඔතලා තියෙන හොඳ රෙදි කඩකින් සුදු රෙද්දකින් ඔතලා මිනිය ගෙනත් දාලා ගිහලා සොහොනට. සොහොනේ ඉන්නවා බලවත් යක්ෂයෝ අමනුෂ්‍යයෝ ඉන්නවා. සොහොනට අධිග්‍රෝහිත බල සම්පන්න යක්කෝ ඉන්නවා. උන් බොහොම බල සම්පන්න. අර භික්ෂුව වනාන්තරයට ගිහිල්ලා අර මිනිය ඔතලා දාලා තියෙන රෙදි කඩ ගන්න හදනකොට අර සොහොනට අධිග්‍රෝහිත යක්ෂයා පෙනී ඉඳලා කිව්වා ඕක ගන්න එපා. මේ සොහොනට ගෙනත් දාන මේ මලමිනි වල මේවේ අයිතිය තියෙන්නේ මට. මේ මගේ සීමාව. ඕක ගන්න එපා කියලා. උන්වහන්සේ කල්පනා කරන්නේ එහෙම එකක් බුදුහාඳුරු දේශනා කළා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒක විසි කරපු දෙයක්. මිනියක් ඔතලා හරි විසි කරපු දෙයක්. ඒක පාංශකූලිකයි. ඒක සංඝයාට අවසරේ තියෙනවා ගන්න. ඒ නිසා මේ යක්ෂයා මේ අමනුෂ්‍යයා කියන දේ මම මොකටද ගණන් ගන්න කියලා උන්වහන්සේ මොකද කරේ? අර රෙදි කඩ උන්වහන්සේ අර මිනිහ ඔතලා දාලා තියෙන රෙදි කඩ ගත්තා. ගන්නකොට දැන් අර අමනුෂ්‍යයා කොච්චර බල සම්පන්නද කියන්නේ මලමිනි අලුත් මිනිහක්නේ. දැන් අද වගේ ඉස්සර මේ දවස් ගණන් කුණු කරලා ගිහිල්ලා දානව නෙමෙයි. උදේ මැරුණා හවස් වෙනකොට රෙදි කඩකින් ඔතලා ගිහිල්ලා අමු සොහනකට ගිහිල්ලා මිනිහ දාලා එනවා. මේ මලමිනියට ඇතුල් වෙලා අර අමනුෂ්‍යයා මිනිහත් අරගෙන නැකිට්ටා. ඉස්සර ඔබ අහලා ඇති ඔය වගේ කතා ඔය පිල්ලි යවනවා කියලා අහලා ඇති ඉස්සර. අපේ ඉතිහාසය තුල ඔය වැනි ඔබ ඔය ඉතිහාස කතාවල අහලා ඇති මලමිනී වලට මතුරලා අමනුෂ්‍යයෙක්ව බන්ධනය කරලා මිනිය යනවා. මිනිය යන්නේ අමනුෂ්‍යයා තමයි මලමිනිය අරගෙන යන්නේ. ඒ අර මලමිනිය වාහකෙක් කරගෙන අමනුෂ්‍යයෙක් යනවා. එතකොට ඔය වගේ ඉතිහාස කතාවල ඔබ අහලා ඇති. එවැනි අනතුරු විපත් කරන්න පවා සමහර මේ වගේ ක්‍රම භාවිතා කරපු අපේ ඉතිහාස සිදුවීම් අහලා ඇති. එතකොට මේ යක්ෂයා අර මිනියට ඇතුල් වෙලා මලමිනිය අරගෙන නැකිට්ටා. නැකිටලා මේ හාමුදුරන්ගේ පස්සෙන් මිනිය එනවා දැන්. එන්නේ ඇත්තටම මිනිය නෙමෙයි. මිනියට ඇතුල් වෙලා එන්නේ අර සොහනට අධිග්‍රෝහිත අමනුෂ්‍යයා. මලමිනිය වාහකයක් කරගෙන වාහනයක් කරගෙන ඒ කයට ඇතුල් වෙලා අමනුෂ්‍යයා එනවා. දැන් ඔබ අහලා ඇති ආටානාටි සූත්‍රය මේ දේශනාවේ සඳහන් වෙනවා සමහර දරුණු අමනුෂ්‍යයෝ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ කයට ඇතුල් වෙලා ඒ අයගේ මනස යටපත් කරගෙන අමනුෂ්‍යයා ඒ කය පාලනය කරනවා. ඉත්ති වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං කියන ස්ත්‍රීන්ගේ ශරීර අමනුෂ්‍යව වාහන කරගන්නවා කියන. එතකොට එයාගේ මනස තිබුණාට ඒ මනස යටපත් කරගෙන අර අමනුෂ්‍යයට ඕන දේ තමයි එයාගේ කයින් සිද්ධ කරන්නේ. අමනුෂ්‍යයට ඕන විදියට එයා ජීවත් වෙන්නේ. පුරුෂ වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. පුරුෂයන්ගේ ශරීර වාහන කරගෙන අමනුෂ්‍යව ගමන් කරනවා කියන. ගාවින් වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. මිනිස්සු මේ විතරක් නෙමෙයි සත්තු ගවයෝ නොයෙක් සත්තුන්ගේ ශරීරවලට අමනුෂ්‍ය ඇතුල් වෙලා ඒ ශරීරේ තමන් වාහනයක් කරගෙන තමන්ගේ අරමුණට යනවා. ඒ වගේ ඉස්සර සමහර අමනුෂ්‍යයෝ සත්තුන්ගේ ශරීරවලට ඇතුල් වෙලා තමන්ට පලිගන්න අවශ්‍ය වුණාම සංසාර වෛරක්කාර අමනුෂ්‍යයෝ සර්පයන් සත්තුන්ට පවා ඇතුල් වෙලා මිනිස්සුන්ට අනතුරු කරපු අවස්ථා තියෙනවා. දැන් ඔබ අහලා ඇතිනේ බාහ්‍ය දාරුචීරිය කතාව. යක්ෂණියක් එළදෙනකට ආවේශ වෙලා යන්න කියලා තියෙනවා. මිනිස්සු දකින්නේ
අන්නර එළ දෙනක් ඇනලා මැරුණ මිනිස්සු දකින්නේ ඒකනේ. හැබැයි එළ දෙන්නට ආවේශ වුණේ යක්ෂණිය. එළ දෙනගේ ශරීරය වාහනයක් කරගෙන අමනුස්්‍යය තමයි පලිගත් සංසාර වෛර පිරිමහන්න අමනුස්්‍යය එහෙම ගමන් කරන. එතකොට මේ කතාව තියෙන මේ විනේ සඳහන් වෙන්නේ අර මළමිනියට ඇතුල් වෙලා අමනුස්්‍යයා මිනිිය දැන් පස්සෙන් එනවා. මේ හාමුදුරුවෝ හැරිලව බැලුවේ නෑ තමන් අර රෙදි කඩ ගත්තා උන්වහන්සේ ආරාමයට එනකං ආව. ඇවිල්ලා උන්වහන්සේ කුටිය දොරවහගෙන කුටිය ඇතුළට ගිල් දොරවහගත්. අර අමනුස්්‍යයා අර මිනිිය පස්සෙන් ඇවිල්ලා උන්වහන්සේගේ කුටිය දොරේ වැදිලා මිනිිය ස්තෝපුව වැටුණ එලිය. ඒක ඇන අමනුස්්‍යයට අර දොරෙන් හරි යමක් විනිවිදගෙන අමනුස්්‍යයට ගමන් කරන්න පුළුවන් වුණාට අමනුස්්‍ය අරගෙන එන්නේ ඕලාරික ශරීරයක්. ඒ මලකුණක් තමයි ඒ ශරීරය තමයි වාහකී කරගෙන මේ ඇවිදගෙන නාවේ. එතකොට ඔය සිදුවීම ගැන සඳහන් ඔයිට වඩා ලොකු විස්තරයක් නෑ. මෙහෙම සිදුවීමක් බුදුහාන්දුරයි කාලෙ වුණා. දැන් බුදුරජාණන් වහන්සේට පසුවදා සංඝයා රැස් කරලා මේ සිදුවීමේදී මේ කාරණී බුදුහාන්දුරන්ට කියනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ සෝහනට ගිය වෙලාවේ මේ සිවුරක් මහගන්න පාංශුකුල රෙදි කඩක් ගන්න ගියහම මෙන්න මෙහෙම දෙයක් වුණා. ඒ සෝහනට අධිග්‍රෝහිත යක්ෂයා අර මලමිනියත් එක්කම පිටිපස්සෙන් මිනිය පස්සෙන් ඇවිල්ලා ඒ හාන්දුරනේ කුටියේ දොරේ වැදිලා මිනිය වැටුණා. ඊට පස්සේ ඉතින් මිනිය ගෙනහිලා ආයි සෝහනට දාලා එන්නේ නැති පිරිස. බුදුරජාණන් වහන්සේ දැන් මේ වගේ දෙයක් අද වුණොත් ඔය ගැන නොයෙක් වෙන වෙන කතානේ යන්නේ. බුදුරජාණන් වහන්සේ සංඝයාට කියන මහණෙනි ඔය අලුත් මැරිච්ච මලකුණක් සොහනට ගෙනිච්ච ගමන් ඒ මලකුණට ආසා කරන අමනුස්්‍යයෝ ඉන්නවා. හැබැයි ඒ මලකුණ ටිකක් කුණු වෙලා යනකොට දවස් ගානක් කුණු වෙලා සැවර ගහල පනුව ගහල යනකොට ඒ ආසාව ඒ කයට තියෙන ආසාාව ඇල්ම අමනුස්්‍යයන්ට නැති වෙලා යනවා. තැන් ඕනම දෙයක් එහෙමනේ මනුස්සේකුට වනත් මේ ලස්සනට තියෙනකොට රූපෙ ලස්සනට තියෙනකොට ඇල්ම ආසාාව ඇති වෙන. හැබැයි ඒ කය කුණු වෙලා පනුවෝ ගහලා යනකොට කොච්චර ලස්සන්ට ඉන්න කෙනෙක් වුණා ඒ ආසාාව ඇල්ම නැති වෙන. බුදුරජාණන් වහන්සේ වදල ඒ නිසා මහණෙන සොහොනට ගෙනහින් දාපු අලුත්තම මේ රෙදිගන්නේ පායි පාරක් සෝහනකට ගිහිල්ලා සිවරකට අවශ්‍ය රෙදි කඩක් පාන්සුකුල සිවරක් හොයා ගන්නවනම් ඔය සතියක් දෙකක් ඉඳලා ඔය මිනිිය ටිකක් කුණු වෙලාගයාට පස්සේ ගිහිල්ල රෙදි කෑල්ල ගන්න කිය. අරගෙන ඒක ඉතින් දැන් සැරව පිරිලා කුණු වෙලා පනුව පිරිලා මේ රෙදි කඩගෙනහිල්ලා පිරිසිදු කරලා අර පනුවටික හිමීට අයින් කරලා හොඳට හෝදලා පිරිසිදු කරලා කීප වතාවක් හෝදලා පණ්ඩු පෝල සිවරකට හැටියට මහල හදලා එහෙම සිවරක් හදාගන්න එච්චරයි. එතනින් එහා රාමුනුස්ස කතා ඒවලොකෝට නෑ. මොකද ඒ වගේ දේවල් ඒ කාලි සාමාන්‍යින් වෙලා තියෙනවා. ඒක තමන්ගේ ගමනට බාධාවක් කරගත්තේ නෑ. අමනුස්්‍යයොත් ඉන්නවා ඕන තරම් සත්තුත් ඉන්නවා ඒ අයි රැස් කරගත්ත කර්මාරගෙන සංසාරයනවා. භික්‍ෂූන් වහන්සේලාගේ අරමුණ තමයි තමන්ගේ නිවන් මග ගිහිල්ල මේ සියලු ලෝකයන්ගේ මිදිලා නිවන කරායන මාර්ග. ඒ නිසා ඒ අමනුස්ස ප්‍රශ්නය ඔස්සේ එතනින් එහාට ඒවා හොය පැටලි පැටලි කියන එක එතනින් ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාලා අලුතෙන්ම සෝහනට ගෙනිච්ච ගමන් ගන්න යන්න එපා. ටික දවසක් ගිහිල්ලා ඔය මිනිිය ටිකක් කුණු වෙලාගයාට පස්සේ ඊට පස්සේ ගිල රෙදි කඩ ගන්න කියව. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පවා මහා පාංසකුල චීවරයක් දැරුව. රජගහනුවර පුන්නා කියන දාසිය මිය ගිහිල්ලා. ඒ දාසියගේ මලකුණ සොහොනට ගිහින් දැම්මට පස්සේ බුදුරජාණන් වහන්සේ දවසක් මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලද්දී උන්වහන්සේට මෙවැනි සිතුවිල්ලක් ඇති වුණා. මේ බුදු කෙනෙක් ලෝතුරා බුදු කෙනෙක් රජවරු සිටුවරු මහා වටිනා සිවුරු රන් නූලෙන් වියපු වස්්‍ර පූජා කරද්දී මමත් සංඝයාට අනුග්‍රහ පිණිස පාංසකුල චීවරයක් දරන්න ඕනෑ කියල හිතුව. එහෙම හිතලා අමු සොහොනට යනකොට ඊට දින ගානකට කලින් ගෙනත්දාපු පුන්නා දාසියගේ මේ මුෘත ශරීරෙ කුණු වෙලා ඒ රෙදි කඩේ තිඹක් පනුව හිටිය කියලා සඳහන් වෙන. තිඹක් කියල සඳහන්ගෙන පනුව පිරිලා හිටිය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් අර රෙදිකඩ ගන්නකොට මහපොලෝ ගිගුරුන් දෙමින් කම්පාවනා කිය. උන්වහන්සේ ශ්‍රී හස්තයෙන් අර රෙදි කඩේ හිටපු පනුව එකින් එක ශ්‍රී හස්තයෙන් ඉවත් කරලා මේ රෙදිකඩ සෝදගන්න ඕනෑ කියලා හිතනකොට සක්‍ර දෙවියන් පොකුණක් එතන මවනු. ඒ පොකුණෙන් ශ්‍රී හස්තයෙන්ම මේ රෙදිකඩ බුදුරජාණන් වහන්සේගේ අතිම්ම පිරිසිදු කරලා හෝදගෙන ඇවිල්ලා මේක සකස් කරා සිවුරක් හැටියට හදාගෙන බුදුහාමුදුරුව තමන් මේ මහා පාංසකුල සිවුර පොරවනකොට දෙවනි වතාවට මහපොලෝ කම්පාවුණ.
ඒ සිවුර නිසා මහ පොළොව 3 වතාවක් කම්පා වෙලා තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ අවසාන කාලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඒ මහා පාංශකුල චීවරේ දීලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ සිවුර ඉල්ලගෙන තමන්ගේ සිවුර බුදුහාමුදුරන්ට දුන්නා. ස්වාමිනී ඔබ වහන්සේ දැන් බොහොම වයෝවෘද්ධයි. මේ සිවුර බොහොම බරයි රළුයි. තථාගතයන් වහන්සේ ওই සිවුර මට දීලා මගේ සිවුර පිළිගන්න කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ සිවුරු මාරු කරගෙන පොරෝනකොට 3 වෙනි වතාවටත් මහ පොළොව කම්පා වුණා කියන. සිවුරක් නිසා මහ පොළොව 3 වතාවක් කම්පා වුණේ මේ මහා පාංශකුල චීවරය නිසා. ඒ නිසා එවැනි අසිරිමත් සිදුවීම් සිද්ධ වෙච්ච මේ සම්බුද්ධ ශාසනය යමෙකුට එවැනි උතුම් බුදු කෙනෙක්ගේ බුදුගුණ සිහි කරන්න පුළුවන් නම් බිය තැති ගැනීම ලොමු දැහැ ගැනීම ඒ මොහොතෙම නැති වෙලා යනවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ගුණ වශයෙන් සිහි කරන්න පුළුවන් නම් ඒ මොහොතෙම හිත මහා ගිනිගත් දෙයක් ජලයෙන් නිවිලා යනවා වගේ හිතේ බිය තැති ගැනීම නිවිලා සංසිඳෙනවා. මේ ශාසනය තුළ වැඩහිටි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාදී මහා ශ්‍රාවක ගුණ සිහි කරන්න පුළුවන් නම් අන්නේ වෙලාවට බිය තැති ගැනීම යටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ අපිට පෙන්වුවේ බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වෙච්ච වෙලාවට තුනුරුවන් ගුණම සිහි කරන්න. ඉතින් එහෙමනම් ඔබ හැමදෙනාම මේ අද දේශනාව ජීවිතය අදිෂ්ඨාන කරගන්න. ඔබේ ජීවිතයට බයක් තැති ගැනීමක් ඇති වෙච්ච හැම වෙලාවකම තුනුරුවන් ගුණ සිහි කරන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර තුනුරුවන් ගුණ සිහිපත් කරගෙන සද්ධාදී ගුණ බලවත් කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්මානුශාසනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ලක්කන ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාමත් ගයන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු ලක්කන ගුවන්විදුලියේ සෑම සියලු දෙනාටමත් ඔබ හැම දෙනාමත් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. ගන්න හිරෙන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ පිනත් ධර්ම ශ්‍රවණමේ පිනත් උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝක ප්‍රාප්ත දෙමාපියන් ඇතුළු සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අරමුණු පෙරදරි කොටගෙන අනුරාධපුර සම්පත් නායකරත්න දමයන්ති වනසේකර සනෙත් චමෝද්‍ය සහ උමානී කලනිමා යන අය විසින් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ පරලෝ සැපත් සිය ආදරණීය පියාණන් වන PBK නායකරත්න සහ ආදරණීය මෑණියන් වූ K කරුණාවතී යන අයටත් ආදරණීය මාමා වන
විමල් අබේනායක සමග පරලෝ සැපත් සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමයි. එත් එක්කම සුජීවත්ව වාසය කරන ආදරණීය මෑණියන් වූ සෝමා නානායක්කාර ආදරණීය නැන්දනිය වූ සුමනා අබේනායක සහ සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ අත්පත් වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණක් වුණා. ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07.06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු